හරි අයිබෝන් හොඳයි අපි පුතාලා මේ තොරතුරු පද්ධති කියන පාඩම් එකකේ අවසාන වීඩියෝ කොටස තමයි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ මේ අන්තර්ජාලය කියන මාතෘකාව පිළිබඳව. ඇත්තරම මේ පාඩම උගන්වනකොට ඔයගොල්ලන්ට පැහැදිලිව අපි කියන්න ඕන මෙන්න මේ කාරණේ මේ පාඩම උගන්වන මේ අපිට ඒ කියන්නේ අපි වගේ විෂය ධාරාවන් කරන මේ දරුවන්ට ඒ කියන්නේ වාණිජ්‍ය විෂය ධාරාව කරන දරුවන්ට අන්තර්ජාලය සහ ඒවායේ භාවිතය පිළිබඳ හසල දැනුමක් තිබීම කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය අන්තර්ජාලය එදිනදා පාවිච්චි කරන කෙනෙක් ඒ දැනුම පාවිච්චි කරලා ඔබට හොඳටම ප්‍රමාණවත් විභාගෙදී BS පේපර් එකට එන මේ ප්‍රශ්නකට උත්තරයක් ලියා ගන්න එක. ඒක එච්චර අමාරු කාර්යයක් නෙමෙයි. ඒ නිසා ලොකු දැනුමක් අපෙන් පරීක්ෂා කරන්නේ IT පේපර් එකක වගේ සාමාන්‍ය දැනීමක් අනිවාර්යයෙන්ම හොඳටම ඇති. ඒතර ඕගොල්ලන්ගෙන් සාමාන්‍යයෙන් මේ BS වල අන්තර්ජාලය පිළිබඳව සහ ඒවායේ භාවිතය පිළිබඳව අනිවාර්යෙන් ප්‍රශ්න අහනවා. ඒතර ඔය අහනවා අන්තර්ජාලය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අහනවා. අන්තර්ජාලය කියලා කියන්නේ අන්තර්ජාලය යනුවෙන් අදහස් වෙන්නේ අන්තර්ජාලය කියලා කියන්නේ මේ පරිගණක ජාලවල එකතුවක් තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. ඒක සමහර ඒවා වාණිජමය අයිතිය යටතේ තියෙනවා. සමහර ඒවා පොදු අයිතිය යටතේ තියෙනවා. ඉතින් වාණිජමය සහ පොදු අයිතිය යටතේ පවතින පරිගණක ජාලයන්ගේ එකතුවක් තමයි අන්තර්ජාලයක් කියලා කියන්නේ. දැන් අන්තර්ජාලයට ප්‍රවේශ වෙනකොට අපිට දකින්න ලැබෙන වෙබ් පිටුවක්. හරි? ඒ වෙබ් පිටුවක විවිධ තොරතුරු අන්තර්ගත වෙනවා. හැම වෙබ් පිටුවකටම වෙබ් ලිපිණයක් තියෙනවා. ඒ හැම වෙබ් ලිපිණයක්ම පටන් ගන්නේ www කියලා ඉවරලා. එතකොට ඒ www කියන එකේ තේරුම world wide web කියන එක. ඒ කියන්නේ යම්කිසි තොරතුරක් දැන් අපි හිතමුකෝ දැන් Royal College කියලා තිබ්බ කියලා www Royal College කියලා තියෙනවා නම් ඒකේ තේරුම මේ Royal College එක පිළිබඳ විස්තර තියෙන්නේ අන්තර්ජාලයේ ඇතුලේ කියන ලෝක සම්මත ප්‍රමිතිය තමයි මේ www කියලා කියන්නේ. www කියලා කියන්නේ. ඒ කියන්නේ මේ අන්තර්ජාලයේ ඇතුලේ තමයි මේ තොරතුරු ටික තියෙන්නේ කියන එක නිරූපණය කරන ප්‍රමිතිය තමයි www කියලා කියන්නේ. හරි. ඒතොර ඒක කීපවතාවක් විභාගෙදී අහලා තිනවා මේ www කියන එකේ තේරුම මොකක්ද කියලා එක්ක ඔයාලට කියන්න පුළුවන් ලෝකව්‍යාප්ත වෙබ් කියලා. එහෙම නැත්නම් මේ අන්තර්ජාලය තුල පවතින පොදු ප්‍රමිතියක් තමයි www කියලා කියන්නේ. ඉතින් ඕනම වෙබ් එකක් පටන් ගන්න මේ විදිහට. දැන් ඕකට තව උනන් ඉස්සරහින් දාන්න පුළුවන් http තිත්තිරිකැල් 32 www royal college ඔන්න gov government site එකක් නම් .lk වගේ දාන්න පුළුවන්. ඒතර මේ වගේ දැන් වෙබ් අඩවිය එක තියෙන මේ කොටස් තියෙනවනේ මේ www කියන එකේ තේරුම ලෝකව්‍යාප්ත වෙබ් කියන එක. http කියලා කියන්නේ hypertext transfer protocol කියන එක. royal college කියලා කියන්නේ අදාළ තොරතුරු තියෙන ඒ කියන්නේ ඒ ආයතනයේ නම. .gov කියලා කියන්නේ මේක රජයේ නම් government කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ government කියන එක. edu කියලා කියන්නේ අධ්‍යාපනික කියන එක. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් මේ වගේ එකකට edu කියලා තමයි ගොඩක් වෙලාවට එන්නේ. හරි? government කියලාම එන්නේ නැහැ. දැන් www consumer affairs authority .gov කියලා එහෙම එන්න පුළුවන්. හරි? ඒ කියන්නේ එතන තියෙන්නේ government website එකක්. එතකොට ඒක gov කියලා එන්න පුළුවන්. එතකොට තව අපි ගත්තාම .com කියන එක එකපාරක් විභාගෙදී ඇහුවා. computer කියන එක එහෙම නෙමෙයි. .com කියලා කියන්නේ communication කියන එක. ඊට පස්සේ .mil කියලා එන්න පුළුවන්. military වගේ දේවල්. හරිද? එතකොට ඒ වගේ මේ එක දැන් ORG එන්න පුළුවන්. ORG කියලා කියන්නේ non profit organization. ඒකේ ලාභ නොලබන සංවිධාන වල තමයි ORG කියන එක එන්නේ. එතකොට ඒ වගේ මේ විවිධ එක්ස්ටෙන්ෂන් එන්න පුළුවන්. ඊළඟ රටවල් වල මේ වෙබ් අඩවිය විතර රට තමයි .lk කියලා කියන්නේ. .lk කියන්නේ ලංකා, AUS කියලා කියන්නේ ඕස්ට්‍රේලියා, UK කියලා කියන්නේ මොකද්ද? උස්වැට කීයාව කියන එක. UK කියලා කියන්නේ මේ අපි UK කියලා කියන්නේ United Kingdom කියන එක.
හරි යුනයිටඩ් කින්ග්ඩම් කියන එක. ඉතින් ඒ වගේ මේ එක්ස්ටෙන්ෂන්ස් තියෙන්න පුළුවන්. ඒතර මේ වෙබ් අඩවියකට ගියාම මේ වෙබ් ලිපිනයක් තියෙනවා. ඒ වෙබ් ලිපිනය හරහා තමයි අපිට මේ වෙබ් අඩවියක් මේකට ප්‍රවේශයට පුළුවන් වෙන්නේ. දැන් අපිට අදාළ වෙබ් අඩවිය හොයාගන්න බැරි නම් යම්කිසි තොරතුරක් අඩංගු වෙබ් අඩවියක් අපිට හොයාගන්න බැරි නම් අපිට පුළුවන් ඒකට සර්ච් එන්ජින් එකකට යන්න. ඒතර විභාගිත සර්ච් එන්ජින් සෙවුමන්ට පිළිබඳවත් අහනවා. ඒ කියන්නේ පරිශීලකයට අවශ්‍ය කරන තොරතුරු සොයා දෙන මුදුකාංගයක්. එහෙම නැත්නම් වෙබ් අඩවිය වෙනත් වෙබ් අඩවියක් තමයි සර්ච් එන්ජින් එකක් කියලා කියන්නේ. ඔය දැන් Google Chrome වගේ මේ Google වගේ දේවල්, Yahoo වගේ දේවල් නේද? ඒවා ලෝකේ ප්‍රසිද්ධම සර්ච් එන්ජින් කියලා කියන්න පුළුවන්. දැන් ඒතර විභාගිත අහනවා අන්තර්ජාලයට ප්‍රවේශ වීමේදී අපිට තියෙන්න ඕන මූලිකාංග මොනවද කියලා. එක්කෝ අපිට පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් තියෙන්න ඕන. මොඩම් යන්ත්‍රයක් තියෙන්න ඕන. මොඩම් යන්ත්‍රය වෙනුවට රවුටර් එක පාවිච්චි කරන්න පුළුවන්, ඩොංගල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අන්තර්ජාල සේවා සැපයුම් කරුවෙක් ISP කෙනෙක් ඉන්න ඕනේ. සෑම දුරකථන සමාගමක්ම ISP කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඒක විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඒගොල්ලෝ අවසර අරන් තියෙන්නේ අන්තර්ජාල සේවාව කුලියට සැපීම සම්බන්ධයෙන්. අපි ඒගොල්ලන්ගෙන් කුලියට ගන්නවා. ඒගොල්ලෝ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අවසරය ගන්න මුදල් ගෙවලා තියෙනවා. අපි ඒගොල්ලන්ගෙන් ඒක රෙන්ට් එකට ගන්නවා. එහෙමයි කරන්නේ. ඊට පස්සේ දුරකථන සම්බන්ධතාවයේ තියෙන්න ඕනේ. ඉතින් ඒව පාවිච්චි කරලා වෙබ් බ්‍රවුසර් එකක් තියෙන්න ඕනේ. මොකද අන්තර්ජාලයේ වෙබ් පිටු කියවීමට හැකි මුදුකාංගය තමයි වෙබ් බ්‍රවුසර් එක කියලා කියන්නේ. එතකොට මේ වෙබ් බ්‍රවුසර් කිව්වහම දැන් Google Chrome, Mozilla Firefox, Internet Explorer ඒ වගේ ලෝකේ ප්‍රසිද්ධ වෙබ් බ්‍රවුසර්ස් තියෙනවා. ඒ බ්‍රවුසර් හරහා අපිට පුළුවන් අදාළ මේ වෙබ් අඩවි වලට යන්න. ඉතින් ඕවා සාමාන්‍යයෙන් විභාගෙදී අහන අපි එදිනදා දන්න කියන දේවල්. ඉතින් BSම නෙමෙයි. හරිද? අපි දැනගන්න ඕනේ ව්‍යාපාරිකයෙක් වුණාම ව්‍යාපාරිකයා කොහොමද අන්තර්ජාලය තමන්ගේ ව්‍යාපාර කටයුත්තක් සඳහා භාවිත කරන්න කියන කාරණේ. අන්තර්ජාලය කියලා එකක් තියෙනවා. මේක බිස්නස් එකකට පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණේ ඒගොල්ලෝ දැන කියාගත යුතු කාරණයක් අනිවාර්යෙන්ම. right. අපි බලමු එහෙනම් මෙන්න මෙතන පිටු අංක 35ට යන් අන්තර්ජාලය කියන මාතෘකාව බලන්න. අන්තර්ජාලය මෙහෙම ලියන්න. වාණිජමය හා පොදු අයිතිය යටතේ පවතින වාණිජමය සහ පොදු අයිතිය යටතේ පවතින පරිගණක ජාලයන්ගේ එකතුව අන්තර්ජාලය ලෙස හැඳින්විය හැක. පෙන්ටගන් වල තමයි ලෝකයේ ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තා මුලින්ම අන්තර්ජාලය පාවිච්චි කළා කියලා සැලකෙන්නේ. හරි. ඒතර ඔය විස්තරේ තියෙනවා පහත අවශ්‍යතා සපුරාලිය යුතුයි කියලා. මම ලියන්න පරිගණකයක්. ඒක ජංගම දුරකථනයක්වත් ප්‍රශ්න නැහැ. ජංගම දුරකථනය ඇතුලේ ඔක්කොම දේවල් ටික තියෙනවා. පරිගණකයක්. ඒ වගේම දුරකථන සම්බන්ධතාවය. අපිට ඉතින් අන්තිමට සම්බන්ධයකට කියලා ඉතුරු වෙන්නේ දුරකථන සම්බන්ධය විතරයි. ඉතුරු සම්බන්ධකම් ඔක්කොම කැඩෙනවා නේද? දුරකථන සම්බන්ධතාවය. දුරකථන සම්බන්ධතාවය. මොඩම් යන්ත්‍රය. මොඩම් යන්ත්‍රයෙන් තමයි මේ ඇනලොග් සංඥා ඩිජිටල් කරන්නේ, ඩිජිටල් සංඥා ඇනලොග් කරන්නේ මේ මොඩම් යන්ත්‍රය. ඩිජිටල් කියන එක පැටලෙනවා කියන්නේ. හරි මොඩම් යන්ත්‍රය. ඊට පස්සේ හතරවෙනි එක අන්තර්ජාල සේවා සැපයුම්කරු. අන්තර්ජාල සේවා සැපයුම්කරු. අන්තර්ජාල සේවා සැපයුම්කරු. හරි ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් සපයන අතරමැදියා. ඊට පස්සේ පස්වෙනි එක ලියන්න වෙබ් බ්‍රවුසරය. වෙබ් බ්‍රවුසරය.
ඔය පල්ලෙහා ඒ කියන්නේ වෙබ් පිටු කියවන්න අවශ්‍ය කරන මෘදුකාංගයක් ඔය ජනප්‍රියම වෙබ් බ්‍රවුසර්ස් කීපයක් තමයි පල්ලෙහා දාලා තියෙන්නේ Mozilla Firefox, Internet Explorer, MSN වගේ ඒවා, Google Chrome වගේ ඒවා පුතාලා පාවිච්චි කරන ඒවා. හරි බලන්න අන්තර්ජාලයේ යම් විශේෂිත තොරතුරු දැක්වෙන ස්ථානයකට වෙබ් අඩවියක් කියනවා. වෙබ් අඩවියක් සාමාන්‍ය පිටු රාශියකින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. හරි. හරි අපි www කියන එකේ තේරුම ලියමු. ලෝක ව්‍යාප්ත වෙබ්. ලෝක ව්‍යාප්ත වෙබ් යනුවෙන් හැඳින්විය හැක. ලෝක ව්‍යාප්ත වෙබ් යනුවෙන් හැඳින්විය හැක. හැඳින්විය හැක. ජාලමය පරිසරයක තොරතුරු වර්ග කිරීම ප්‍රදර්ශනය කිරීම සංස්කරණය කිරීම නැවත ලබා ගැනීම නැවත ලබා ගැනීම නැවත ලබා ගැනීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතියකි. සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතියකි. හරි. ඊට පස්සේ බලන්න තොරතුරු ගබඩා කිරීම හා ප්‍රදර්ශනය කිරීම සාමාන්‍යයෙන් මෙතෙන්දි වෙනවා. වෙබ් බ්‍රවුසර් මෘදුකාංගයෙන් තමයි වෙබ් අඩවි වලට යන්නේ. ඊට පස්සේ මුලින්ම තියෙන්නේ හෝම් පේජ් එක. ඊට පස්සේ අපිට URL එක නැත්නම් අපි කියනවා වෙබ් අඩවි ලිපිණයට කියන්නේ URL එකක් කියලා. ඒ ලිපිණේ සමන්විත වෙන කොටස් තමයි ඒකේ දාලා තියෙන්නේ පුතා. බලන්න www.yahoo.com කියන එකේ තේරුම් ටික දාලා තිනවා. කියව ගන්න. ඔය com කියලා කියන එක government mil net info edu org bis වගේ ඒවා සාමාන්‍යයෙන් මේ තියෙන extensions. ඒ කියන්නේ web අඩවියක ලිපිණයක තියෙන extension කියලා තමයි සාමාන්‍යයෙන් කියන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට නාමයන්ට අමතරව මේ රටවල් පදනම් කරගත් කෙටි යෙදුමුත් තියෙනවා. ඒතර .lk කියලා කියන්නේ ශ්‍රී ලංකා කියන එක. ඔය UK, CA කියන්නේ කැනඩා වගේ දේවල් ඒ වගේ එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා. ඒ වෙබ් අඩවි ලිපිණේ පිටිපස්සට තමයි ඔය වැටෙන්නේ. ඔය සියල්ලම එකට දැම්මහම තමයි ඔය තියෙන www.amazon.com UK කියලා තියෙන්නේ. හරි. එතකොට ඒ ඔක්කොම දාලා හදපු එකක් තමයි ඒ තියෙන්නේ. හැම එකේම ඔය ඔක්කොම තියෙනවා. හරි. වෙබ් අඩවි නිර්මාණය කරන එක ලැන්ග්වේජස් වෙනම තියෙනවා. HTML ඒ වගේ විවිධ ලැන්ග්වේජස් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට බලන්න මේ A level exam එකට ආව ප්‍රශ්නයක් තියෙනවා දත්ත හා තොරතුරු සොයා ගැනීමට ඇති අද ඇති ආකර්ෂණීය ප්‍රභවය වන්නේ අන්තර්ජාලය. මේක පැහැදිලි කරන්න කියලා කියන්නේ. අන්තර්ජාලය තමයි දත්ත හා තොරතුරු කියන ඒවා හොයාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් අද පාවිච්චි කරන්න පුළුවන් ආකර්ෂණීයම ප්‍රභවය වෙන්නේ. ආකර්ෂණීය ප්‍රභවය වෙන්නේ. එතකොට මේ ඇයි ඒක ආකර්ෂණීය වෙලා තියෙන්නේ? එකක් කියවේ පිරිවැය අඩුයි. හරි.
ඒවැයි තියෙන පිරිවේ අඩුයි. අනිත් එක තමයි අපිට ඕනම තොරතුරක් ඉතාම ඉක්මනට ලබා ගන්න පුළුවන්. යම්කිසි තොරතුරක් පිළිබඳව අපි අන්තර්ජාලයෙන් ඇහුවාම එයා අපිට දෙන්න පුළුවන් උපරිම තොරතුරු ප්‍රමාණය දෙනවා. වේගවත් කාලීතුරන රහස්‍යභාවයෙන් හොඳයි අප්ඩේට් වෙච්ච තොරතුරු තියෙනවා. නේ මේ ඔක්කොම දේවල් ටික ඒකේ අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා. මෙම ලියන්න. පළවෙනි එක. යාවත්කාලීන වූ තොරතුරු ලබාගත හැකි වීම නිසා. යාවත්කාලීන වූ තොරතුරු ලබාගත හැකි වීම නිසා. යාවත්කාලීන වූ තොරතුරු ලබාගත හැකි වීම නිසා. තොරතුරු ෂණිකව ලබාගත හැකි වීම නිසා. තොරතුරු ෂණිකව ලබාගත හැකි වීම නිසා. තොරතුරු ෂණිකව ලබාගත හැකි වීම නිසා. ඊට පස්සේ රහස්‍යභාවයේ උපරිම වීම නිසා. රහස්‍යභාවයේ උපරිම වීම නිසා. ඊට පස්සේ අවම පිරිවැයක් යටතේ තොරතුරු සම්පාදනය කරගත හැකි වීම නිසා. අවම පිරිවැයක් යටතේ තොරතුරු සම්පාදනය කරගත හැකි වීම නිසා. අවම පිරිවැයක් යටතේ තොරතුරු සම්පාදනය කරගත හැකි වීම නිසා. ඊට පස්සේ තොරතුරු ලබාගත හැකි විකල්ප වෙබ් අඩවි ගණනාවක් ඇති නිසා. තොරතුරු ලබාගත හැකි විකල්ප වෙබ් අඩවි ගණනාවක් ඇති නිසා. විකල්ප වෙබ් අඩවි ගණනාවක් ඇති නිසා. රයිට්. ඔන්න වගේ දේවල් නිසා තමයි අන්තර්ජාලය කියන එක ජනප්‍රිය වෙලා තියෙන්නේ. දැන් ඊට අමතරව පුතේ අපිට තොරතුරු හොයාගන්න පාවිච්චි කරන්නා වූ වෙබ් අඩවි කියන්නේ වෙබ් අඩවි විශේෂයක් කරන සෙවුම් යන්ත්‍ර පිළිබඳවත් විභාගෙදී අහනවා සෙවුම් යන්ත්‍ර කියන්නේ මොනවද? ඊට පස්සේ සෙවුම් යන්ත්‍රයකට උදාහරණ මොනවද කියලා අහනවා. සර්ච් එන්ජින් ඔයගොල්ලෝ දන්න පොඩි වචනයක් ටයිප් කරාම මේ වචනේ ආශ්‍රිත ඕනම දෙයක් එයා දෙනවා. ශ්‍රී ලංකා කියලා වචන ටයිප් කරොත් ශ්‍රී ලංකා කියන වචනේ අන්තර්ගත ලිපි විවිධ ප්‍රමාණයන්ගෙන් එයා එවනවා. එක එක සර්ච් එන්ජින් එක එක ප්‍රමාණයන්ගෙන් එවන. ඒකට උදාහරණයකුත් මම පල්ලෙහා දාලා තියෙනවා. හරි. එතකොට මේ නෝට් එක කියව ගන්න. අපෙන් අහනවා සෙවුම් යන්ත්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියලා. අපි ලියමු සෙවුම් යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා මෙහෙම. අන්තර්ජාලය තුල පවතින විවිධ තොරතුරු ගවේෂණය කිරීම සඳහා
ගවේෂණය කිරීම සඳහා භාවිතා කරන මුදුකාංග විශේෂයකි. උදාහරණ දීලා තියෙන Google, Yahoo, All the Web, Ask Jeeves, Alta Vista, Lycos, Google ඊට පස්සේ Toma ඔන්න ඔය වගේ තියෙනවා ලෝකේ අපි දන්න නොදන්න ඕන තරම් සර්ච් එන්ජින්. සර්ච් එන්ජින් එකක්වත් දන්නේ නැත්නම් ඉතින් අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා තේරුමක් නැහැ. හරි. ඒතර ඔය ශ්‍රී ලංකාව කියන වචනේ ගැහුවාම ඔය එක එක සර්ච් එන්ජින් වල ආපු වෙබ් පිටු ගන්න තමයි ඔය පල්ලෙහා තියෙන්නේ. ඔය 38 වෙනි පිටුවේ. ඒතර ඒව ඇත්තටම කියව ගන්නත් බැරි තරම් ලොකු සංඛ්‍යාත්මක දේවල්. හරිද? ඒව දල වශයෙන්ම බලන්න නිකන් ඔයාලට අවබෝධයක් ගත්ත හැකි. හරි. ඊට පස්සේ අපි බලමු ව්‍යාපාරිකයෙක් විදිහට අපිට වැදගත් වෙන දේවල් කීපයක් බලමු. ඒකේ බලන්න මාතෘකාව අන්තර්ජාලය තුළට වෙබ් අඩවියක් නිර්මාණය කර ඇතුල් කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාරිකයෙකු සලකා බැලිය යුතු කරුණු මොනවද කියලා අහනවා. අන්තර්ජාලයට වෙබ් අඩවියක් නිර්මාණය කරලා ඇතුල් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සාමාන්‍යයෙන් සලකා බලන්න ඕන කාරණාවන් මොනවද කියලා බැලුවොත් එහෙම පුතා එයා බලන්න ඕනේ ඉස්සෙල්ලාම හොඳ හෝම් පේජ් එකක් එයා හදා ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳ මේ වෙබ් ලිපිනයක් එයා හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වෙබ් ලිපිනය හදා ගන්නවා විතරක් නෙමෙයි. ඒ කියන්නේ හෝම් පේජ් එකක් සහ වෙබ් ලිපිනයක් හදා ගන්න ඕන. ඊට පස්සේ එයා තීරණය කරන්න ඕනේ මොන වගේ තොරතුරුද එයාගේ වෙබ් අඩවිය ඇතුලේ දාන්නේ කියලා. ඊට පස්සේ වෙනත් වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමේ ලින්ක් වගේ දේවල් ඒක ඇතුලේ දානවා නම් එයා ඒක කලින් තීරණය කරන්න ඕන. ඊට පස්සේ කොච්චර කාලයකට සැරයක්ද මේ තොරතුරු යාවත් කාලන කරන්න අප්ඩේට් කරන්න කියන ඒවා පිළිබඳව එයාට හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරි. බලන්න ඒකේ තියෙන සුසු වෙබ් ලිපිනයක් එයා පංච කිරීම ඒ සඳහා පහසුකම් සපයන ආයතනයක් වෙබ් හොස්ටිං ආයතන තියෙනවා. ඒ ආයතනය තෝරා ගැනීම මුල් පේජ් එක කව පේජ් එක පිළිබඳව අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒවයි අඩංගු පිටු සහ ඒවැ පිළිවෙල ඒවැ අන්තර්ගත කරන දේ ගණදුණු කරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව යනාදී දේවල් පිළිබඳව අනිවාර්යයෙන්ම අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? ඒ තොරතුරු වල ආරක්ෂාව ඒවා එඩිට් කරන්න දෙනවද ඒවා ඩවුන්ලෝඩ් කරන්න දෙනවද යනාදී දේවල් රයිට් ඊට පස්සේ 38 පිටුවට යමු. ඒකේ අන්තිමට තියෙන්නේ එලෙස අන්තර්ජාල පහසුකම ලබා ගැනීමෙන් ව්‍යාපාරිකයෙකුට වන වාසිදායක බලපෑම. ඉන්ටර්නෙට් ගත්තාම ඉන්ටර්නෙට් එක ඇතුලේ තියෙනවා ෆැසිලිටි ටිකක්. එයාට ඊමේල් ගහන්න පුළුවන්. හරි එයාට chat කරන්න පුළුවන්. එයාට ළමයි විද්‍යුත් වාණිජය ඒ කියන්නේ e-commerce කරන්න පුළුවන්. එයාට සේවකයෝ එක තැනක තියාගෙන අර අපි කියන මේ work from home කියන concept එක ඒ කියන්නේ ටෙලි පරිගණක සේවය කියලා එකට කියනවා. ඒ ටෙලි පරිගණක සේවය ක්‍රියාත්මක කරන්න පුළුවන්. විවිධ නිවුස් ගෲප් වලට සෙට්ලා ඒවෙන් යම් යම් තොරතුරු ගන්න පුළුවන්. වෙබ් අඩවිවල තියෙන තොරතුරු ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්, බාගත කරන්න පුළුවන්. ඒ වගේම උඩුගත කරන්න පුළුවන්. තමන්ගේ තියෙන තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඔය ඔක්කොම පහසුකම් ටික අනිවාර්යෙන් ව්‍යාපාරිකයට ලැබෙනවා. අන්තර්ජාලය භාවිත කිරීමෙන් කාලය ඉතුරු වෙනවා, ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා, කස්ටමර් බේස් එක පුළුල් වෙනවා, තොරතුරු සොයා ගැනීම කියන එක ඉතා පහසු වෙනවා. ඒ වගේ වාසි ගොඩක් තියෙනවා මේකේ. බලන්න sannivedana පිරිවේ අඩු වීම. මොකද ලියුම් දානවට වඩා ඊමේල් එකක් ගහන එක සාමාන්‍යයෙන් මේ වාසිදායකයි. ප්‍රචාරණ කටයුතු පාස් වෙනවා සමාජ ජාල හරහා ප්‍රචාරණ කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ ගණදුරු කරුවන් හොඳට මේන්ටේන් කරගන්න පුළුවන් සම්බන්ධතාවය ඒගොල්ලොත් එක්ක තියෙන සමාජ ජාල හරහා ලෝපුරා තියෙන තොරතුරු ශනිකව ගන්නත් පුළුවන්. සේවකින්ව විද්‍යුත් විදියට වැඩ කරවන්නත් පුළුවන්, පුහුණු කරවන්නත් පුළුවන් නේද? ඒ වගේම ජාත්‍යන්තර වෙළඳපොළට පහසුවෙන් අවතීර්ණ වෙන්න පුළුවන්. මොකද රටකට යන්න වීසා අවශ්‍ය වෙන්නේ නැහැ ඉන්ටර්නෙට් එක හරහා. හරි අපේ බිස්නස් එක මුළු ලෝකෙටම විවෘත වෙනවා අනිවාර්යෙන්ම. හරි. ඒ අනිත් එක තමයි කඩයක් ලක්ෂ ගණන් දීලා කඩයක් නඩත්තු කරන්න ඕනේ ටවුන් එකකින්. මේ අන්තර්ජාලය ඇතුලේ පුතා ගාස්ුවක් ගෙවන්න නැතුව අපිට අනිවාර්යයෙන්ම නඩත්තු කිරීමේ හැකියාවක් තියෙනවා විද්‍යුත් ලෙස සාප්පුවක්. හරි ඊට පස්සේ 39 හැබැයි අන්තර්ජාලය ගත්තාම අපේ ව්‍යාපාරයට අපිට අවාසිත් වෙනවා. එකක් අපේ සාම්ප්‍රදායික ගණන්දුරුකාරයෝ අපෙන් අයින් වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි පුතාලා මේ
ඔය දැනුම නැති අය ඉන්නවා. හරි ව්‍යාපාරයේ දැනුම නැති සේවකයෝ ඉන්නවා. ඒගොල්ලන්ව නැවත පුහුණු කිරීමට අපිට මේ කියන්නේ ඒකට නැවත පුහුණු කරන්න සිද්ධ වෙනවා. හරි. එතකොට සේවක පුහුණු පිරිවැයක් යනවා. අනිත් එක අන්තර්ජාලය වගේ දේවල් වලට සේවකයෝ හුරු වුණාම වැඩ කරන්න තියෙන වෙලාවේ මේ ඒගොල්ලෝ ඉන්ටර්නෙට් යන්න පුරුදු වෙනවා. හරි. එකකින් අපිට යම් අවශ්‍යදායක දේවල් වෙන්න පුළුවන්. අනිත් එක වෛරස් දත්ත සොරා ගැනීම වගේ දේවල් වෙනත් ව්‍යාපාර වලින් අපේ වෙබ් අඩවල ප්‍රවේශලා තොරතුරු ලබා ගැනීම වගේ දේවල් ඒවා වෙන්නත් පුළුවන්. හරි. අනිත් එක මේවා නඩත්තු කරන්න මේ යන්ත්‍ර ස්ථාපනය කරන්න මූලික පිරිවැයක් අනිවාර්යෙන් දරන්න වෙනවා. හරි. බලන්න ඉහළ මූලික පිරිවැයක් දරන්න වෙනවා. තොරතුරු වල විශ්වාසවන්තභාවය සහ ගුණාත්මකභාවය පිළිබඳව ගැටලු තියෙනවා. ඊට පස්සේ කාර්ය මණ්ඩලය මේකට හුරු වීමෙන් ඒ පෞද්ගලික අවශ්‍යතා සඳහා මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ විවිධ සංස්කෘතික පරිහානි සිද්ධ වෙනවා මේවා බලන ජරාවල් හින්දා. නීති විරෝධීකයා මේවා හරහා වෙනවා වෛරස් දත්ත සොරා ගැනීම වගේ දේවල් වෙනවා. ඔනෝව තමයි අන්තර්ජාලය මගින් පොදුවේ ව්‍යාපාරයකට නෙමෙයි පොදුවේ ගත්තාම රටකට පුද්ගලයින්ට හැමෝටම අත්තන අවශ්‍ය තමයි ඒ තියෙන්නේ. හරි ඊට පස්සේ ඒකේ මාතෘකාව පොඩ්ඩක් හදන්න පුතා 39 පිටුවේ අන්තර්ජාලය මගින් මෙන්න ඕනේ. ඒක ඉංග්‍රීසි වචන ටිකක් වැදලා තියෙන්නේ. අන්තර්ජාලයේ මගින් සපයන විකල්ප පහසුකම්. අන්තර්ජාලයේ මගින් සපයන විකල්ප පහසුකම්. හරි ඒ විකල්ප පහසුකම් highlight කරගන්න ඊමේල් පහසුකම. ඒ වගේම අපිට වෙබ් අඩවි ආරම්භීම සහ නැරඹීම කරන්න පුළුවන්. chat කරන්න පුළුවන් අන්තර්ජාල සංවාද. ඒ වගේම ගොනු හුවමාරු කිරීම අප්ලෝඩ් කරන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. නිවුස් ගෲප් එකකට සෙට් වෙලා අපිට අවශ්‍ය කරන නිවුස් දෙන්නත් පුළුවන් නිවුස් ගන්නත් පුළුවන්. ටෙලි පරිගණක සේවය කියලා කියන්නේ පුතා පරිගණක යන්ත්‍ර පරිගණක එක තැනක තියෙන පරිගණක යන්ත්‍රයක ඉඳන් තව තැනක තියෙන පරිගණක යන්ත්‍රයක් එක්ක වැඩ කරනවා. ඔෆිස් එකේ තියෙන මේන් පරිගණකෙත් එක්ක අපි ගෙදර තියෙන ලැප්ටොප් එකකින් සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් එක හරහා අපේ ෆයිල්ස් data ඔක්කොම අප්ලෝඩ් කරනවා. ඒකට ඒගොල්ලෝ අපිට වැඩ දෙනවා අපි කරලා යවනවා. හරි ඒ තමයි ටෙලි පරිගණක සේවය කියලා කියන්නේ ඒකයි. හරි ඊට පස්සේ ඊළඟට 40 පිටුවට යන අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට පුද්ගලයෙක්ට අවශ්‍ය උපකරණ මොනවද කියලා අහන උපකරණනේ අහන්නේ ලියන්න පරිගණකය මොඩම් යන්ත්‍රයේ දුරකථනය පරිගණකයේ මොඩම් යන්ත්‍රයේ දුරකථනය ඊට පස්සේ අන්තර්ජාල සේවා සැපයුම් කරු ලෙස කුමක් අදහස් වන්නේද කියලා අහනවා. ඒකට ලියන්න පිටු අංක 35 බලන්න කියලා. පිටු අංක විභාගයට ලියන්න එපා 35 බලන්න කියලා. පිටු අංක 35 එකට උත්තරේ තියෙනවා. පිටු අංක 35 බලන්න. ඒ වගේ මේකේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා අන්තර්ජාලය භාවිත කිරීමට අවශ්‍ය කරන මූලික සාධක මොනවද කියලා. ඒකටත් උත්තරේ පිටු අංක 35 තියෙනවා. පිටු අංක 35 බලන්න. ඒ වගේම අන්තර්ජාලයේ භාවිත කිරීමේ ව්‍යාපාරිකයෙක්ට ගන්න පුළුවන් වාසිදායක දේවල් මොනවද කියලා අහනවා. ඒ වාසිදායක දේවල් තියෙනවා පිටු අංක 38. පිටු අංක 38 බලන්න. right ඊට පස්සේ අපි යමු ඊළඟ එකට විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජය ලෙස කුමක් අදහස් වන්නේද කියලා අපෙන් අහන්නේ. හරි මේවා අපි පළවෙනි පාඩම් වල කතා කරපු සංකල්ප තමයි පුතේ විද්‍යුත් වාණිජය සහ විද්‍යුත් ව්‍යාපාර කියලා කියන්නේ. මම ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්. IT පාඩමේදීත් ඒක දාලා තියෙනවා. විදේශ වෙළඳාම් පාඩමේ විද්‍යුත් වාණිජය සහ විද්‍යුත් ව්‍යාපාර කියන්නේ 12 වසරටත් මේක එන්න පුළුවන්. 13 වසරටත් එන්න පුළුවන්. 12 වසරට ආවට පස්සේ ඔයා කියන්න එපා මේ 13 එකක් 12ට දාලා දෙනවා කියලා. මේක විදේශ වෙළඳාම කියන කොටසේ විද්‍යුත් වාණිජය කියන කොටස තියෙනවා. හරි. පුතා අන්තර්ජාලය හරහා අපි යම්කිසි දෙයක් විකුණුවොත් මිලදී ගත්තොත් ඒක විද්‍යුත් වාණිජය. හැබැයි දැන් ඔබට පුළුවන් ද සර් කෙනෙක් උගන්වන ටියුෂන් පන්තියක වීඩියෝ එකක් සල්ලි ගෙවලා බලන්න එයාගේ බිස්නස් එක බිස්නස් එකක් විතර හදාගෙන තිබුණ නැත්නම් එයා වෙබ් අඩවියක් හදන්න ඕනේ. සල්ලි ගෙවන්න පේමන්ට් ගේට්වේ එකක් හදන්න ඕනේ. නේ ළමයිට chat කරන්න වෙනම chat room එකක් හදා ගන්න ඕන.
ළමයිව අයිඩෙන්ටිෆයි කරන ක්‍රම තියාගන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම තියාගත්තාම තමයි එයාට අන්තර්ජාලය හරහා මේක විකුණ ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඒකට විකුණ ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා විද්‍යුත් වාණිජයයි විද්‍යුත් ව්‍යාපාරයයි කියලා කියන්නේ එකට බැඳලා තියෙන සංකල්ප දෙකක්. ඉස්සෙල්ලා තමන්ගේ ව්‍යාපාරය විද්‍යුත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගෙන තමයි අන්තර්ජාලය හරහා විකිණීම කියන එක ආරම්භ කරන්න ඕනේ. තේරෙනවද? එතකොට දැන් මේ විද්‍යුත් වාණිජයේ ප්‍රභේදයම අහනවා. සමහර වෙලාවට බිස්නස් එකේ ඉඳන් බිස්නස් එකට ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. බිස්නස් එකේ ඉඳලා කස්ටමර්ට ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. කස්ටමර් කෙනෙක් ඉඳලා තව කස්ටමර් කෙනෙක්ට ගනුදෙනු වෙන්න පුළුවන්. බිස්නස් එකේ ඉඳලා ගවර්න්මන්ට් එකට ගනුදෙනු වෙන්න පුළුවන්. ගවර්න්මන්ට් එකේ ඉඳලා බිස්නස් එකට ගනුදෙනු වෙන්න පුළුවන්. කස්ටමර් කෙනෙක් ඉඳලා ගවර්න්මන්ට් එකට ගනුදෙනු වෙන්න පුළුවන්. ගවර්න්මන්ට් එකේ ඉඳලා කස්ටමර් කෙනෙක්ට ගනුදෙනු වෙන්න පුළුවන්. ඔන්නවතා විද්‍යුත් වාණිජයේ තියෙන ප්‍රභේද. විද්‍යුත් වාණිජය සම්බන්ධ වෙනවා ව්‍යාපාර ආයතන. B කියලා කියන්නේ ව්‍යාපාර ආයතන. සාමාන්‍ය ගනුදෙනුකරුවෝ කියලා කියන්නේ C ගනුදෙනුකරුවෝ. ගවර්න්මන්ට් එකට අපි දීලා තියෙන වචනේ මොකද්ද? G රජය කියන එක. ඔන්න ඔය පාර්ශ්ව තුන අතර සිද්ධ වෙන ගනුදෙනු වලින් තමයි විද්‍යුත් වාණිජයේ ප්‍රභේද කියන ඒවා හදලා තියෙන්නේ. දැන් ව්‍යාපාරිකයෝ දෙන්නේ ගිවිසුමක් ගහනවා. මුදල් හෝමාරු කර ගන්නවා. එතකොට ඒක මොකද්ද? ඒක ඇවිල්ලා අනිවාර්යයෙන්ම B2B. කස්ටමර් කෙනෙක් eBay site එකට ගිහලා මොනවාරි සල්ලි ගෙවලා ගන්නවා. ඒක B2C. ව්‍යාපාරිකයෝ නෝන පුද්ගලයෝ දෙන්නේ තමන්ගේ භාණ්ඩයක් හෝමාරු කර ගන්නවා, විකුණ ගන්නවා. එතකොට C2C. රජයට බදු ගෙවනවා ව්‍යාපාරිකයෙක්. B2G. රජයේ ව්‍යාපාරිකයට බලපත්‍රයක් ප්‍රදානය කරනවා, මොකක් හරි බලපත්‍රයක්. G2B. කස්ටමර් කෙනෙක් ගවර්න්මන්ට් එකට ඇප්ලිකේෂන් එකක් දානවා. දාස්තුවක් වල ඇප්ලිකේෂන් එක විභාගයක් අයදුම් කරනවා C2G. ඊට පස්සේ කස්ටමර් කෙනෙක් ඉල්ලන ලද මොනවා හරි ડોකියුමන්ට් එකක් මොනවා හරි තොරතුරක් ගාස්තුකමකට යටත් ගවර්න්මන්ට් එකෙන් කස්ටමර් කෙනෙක්ට දෙනවා G2C. ඔන්න ඕවා විභාගෙදී අනිවාර්යෙන් අහන්න පුළුවන් දේවල්. ඉතින් විද්‍යුත් වාණිජයේ නිරත වුණාම විද්‍යුත් වාණිජ ගනුදෙනුවක නිරත වුණාම කස්ටමර් කෙනෙක්ට තියෙන පුතේ 6Cs කියන වාසි ටික. වට ඒවෙන් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. විද්‍යුත් වාණිජයේ යම් කිසි දෙයක් ගත්තාම කොස්ට් එක කියන එක අඩුයි. ඕන වෙලාවක අපිට මිලදී ගන්න පුළුවන්. අපි ඒකට කියන කන්වීනියන්ස් කියන්නේ පහසුයි. ඒ විතරක් නෙමෙයි අපිට ළමයි තෝරා ගැනීම සංඛ්‍යාව වැඩි, choice එක වැඩි. ඒ වගේම අපිට ඕන තොරතුරක් ලබා ගන්නත් පුළුවන්. කමියුනිකේෂන් කියන එක තියෙනවා. කමියුනිකේෂන් ඕනෑම තොරතුරක් ලබා ගන්න පුළුවන්. හරි. ඊට අමතරව ළමයිනේ confidential. confidential කියලා කියන්නේ මොකද්ද? රහස්‍යභාවය කියන එක තියෙනවා. confidential. හරි. cost එක අඩුයි, convenience එක තියෙනවා, choice එක තියෙනවා, communication එක තියෙනවා, confidential එක තියෙනවා. අනිත් එක customization එක තියෙනවා. customization කියලා කියන්නේ අපේ අවශ්‍යතාවයට අනිවාර්යෙන් ගැලපෙන භාණ්ඩ හා සේවා තියෙනවා. අවශ්‍යතාවයට ගැලපෙන භාණ්ඩ හා සේවා. ව්‍යාපාරිකයෝ අතරත් මේකයි ජනප්‍රිය. විද්‍යුත් විදියට සාප්පුවක් නඩත්තු කරාම අපිට 7-5ක්වත් යන්නේ ෂොප් එකක් ගන්න ටවුන් එකකින්. සේවකයෝ අඩු කරගත්ත හැකි. ලිපි ද්‍රව්‍ය අඩු කරගත්ත හැකි. ගණදුණු ව්‍යාපාරය කියන එක පුළුල් කරත හැකි. දැන් නගරවල විතරක් පන්ති කරපු ගුරුවරු කොච්චර ලංකාව පුරා පන්ති කරනවා. ලංකාව පුරාම කරනවා. නේද? නොමයි ඔයයි තියෙන தත්ත්වය. ඔයයි තියෙන தත්ත්වය. ඉතින් ගණදුණු කරොත් එක සම්බන්ධ කරන නඩත්තු කරන්න ලේසි. හරි? වැඩි ලාභයක් උපයන්න පුළුවන්. අතරමැදිව රහිතව මේ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ වාසිදායක දේවල් ටිකක් අනිවාර්යෙන්ම ඔකේ තියෙනවා. ඒක නිසා විද්‍යුත් වාණිජය වර්තමානයේදී ජනප්‍රියයි. සාමාන්‍යයෙන් භාණ්ඩ විදියට විකුණපු දේවල් දැන් විද්‍යුත් වාණිජය හරහා සේවා විදියට ලැබෙන අවස්ථාවල් තියෙනවා. දැන් පත්තරේ භාණ්ඩයක් විදියට ගිය එක දැන් පත්තරේ මිනිස්සු කියවන්නේ අන්තර්ජාලය හරහා. නිවුස් ඇලර්ට් එකක් කරා. එමුනේ යන්නේ ඒක. හරි. අපි එහෙනම් යමු මෙන්න මේ පිටුවට. පිට අංක 40ට එන්න විද්‍යුත් ව්‍යාපාර සහ විද්‍යුත් වාණිජය කියන කොටසට එන්න. ඒකේ ලියන්න පුතා විද්‍යුත් වාණිජය කියන්නේ මොකක්ද කියලා මෙහෙම අන්තර්ජාලය හරහා සිදු කරන සියලු මිලදී ගැනීමේ සහ
විකිණීමේ කටයුතුය. සියලු මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතුය. විකිණීමේ කටයුතුය. රයිට් බලන්න මේදී විද්‍යුත් වාණිජය පිළිබඳව කතා කිරීමේදී අන්තර්ජාලය හරහා සිදු කරන හුදු ප්‍රචාරණය විද්‍යුත් වාණිජයක් කියලා සලකන්න බෑ. ඒක විද්‍යුත් වාණිජයේ කොටසක් විතරයි. උදාහරණයක් විදිහට බොහෝ ආයතනවල වෙබ් අඩවි තියෙනවා. නමුත් ඔවුන් ඒවා මගින් සිය භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු සපයනවා. එවැනි ආයතනයක් වාණිජ්‍ය කටයුතු වල නිරත වන බව පිළිගන්න බෑ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා කියලා ඒක ඒ කියන්නේ විද්‍යුත් වාණිජය කියලා කියන්න බෑ. හරි? හරිද? අනිවාර්යයෙන්ම වෙබ් අඩවිය හරහා විකිණීමක් හෝ මිලදී ගැනීමක් දකින්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි ඒක විද්‍යුත් වාණිජයක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබට www.echannel.com කියන වෙබ් අඩවිය හරහා අපිට පුළුවන් වෛද්‍යවරයෙක් හමු වෙන්න වෙලාවක් වෙන් කරගන්න. ඒ වගේම වෛද්‍යවරට ගාස්තු ගෙවන්න. ගාස්තු කළ වෛද්‍යවරයා හමු වෙන්න වෙලාව වෙන් කරගත්තා කියලා කියන්නේ ඒක විද්‍යුත් වාණිජයක්. හරි අපි විද්‍යුත් වෙළඳපළ කියන එක ලියන්නේ එහෙම. අන්තර්ජාලය මෙහෙම ලියන්නේ. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් මුණගැසෙන වෙළඳපළ අවකාශයක් විද්‍යුත් වාණිජයක් ලෙස විද්‍යුත් වෙළඳපළක් ලෙස හැඳින්විය හැක. ඔය Amazon eBay වගේ ස්ථාන ඒවට උදාහරණ. right. විද්‍යුත් වාණිජයේ ප්‍රධාන කොටස් දෙකක් අපිට ඇත්තටම දකින්න පුළුවන්. එකක් විද්‍යුත් වාණිජයේ භාවිතය, අනිත් එක විද්‍යුත් වාණිජයට අවශ්‍ය කරන යටිතල පහසුකම්. යටිතල පහසුකම් කියන්නේ පුතේ ඔය කේබල්, පරිගණක, විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රම, දුරකථන ජාල, ඒ වගේ අවශ්‍ය කරන තාක්ෂණික උපාය මාර්ග තමයි විද්‍යුත් වාණිජයේ යටිතල පහසුකම් කියලා කියන්නේ. හරි? විද්‍යුත් වාණිජයේ භාවිතය කියලා කියන්නේ විද්‍යුත් වාණිජය හරහා කරන එක එක ක්‍රියාකාරකම්. ඇනෝම් ගන්නවා, භාණ්ඩ යවනවා, මුදල් ලබා ගැනීම කරනවා, වෙන්දේසි ඉදිරිපත් කරනවා, ඩොකියුමන්ට්ස් යවනවා. අන්න ඒවා තමයි විද්‍යුත් වාණිජයේ භාවිතය කියලා කියන්නේ. හරි? ඒවා විභාගෙදි ඉච්චර ලොකුවට වැදගත් වෙන කාරණා නෙමෙයි. විද්‍යුත් වාණිජයට අවශ්‍ය කරන ආධාරකීන් කියන එකත් අපි ලියමු. විද්‍යුත් වාණිජය පවත්වාගෙන යන්න විවිධ ආධාරකීන් ඕනේ. ඒ කියන්නේ පුද්ගලයෝ සහ සංවිධාන. මෙහෙම ලියන්න. රජය ගැනුම්කරුවන් විකුණුම්කරුවන් රජය ගැනුම්කරුවන් විකුණුම්කරුවන්
අතරමැදියන් අතරමැදියන් උපකාරක සේවා සපයන ආයතන උපකාරක සේවා සපයන ආයතන right ඔය විද්‍යුත් වාණිජයේ ප්‍රභේද කියලා එකක් තියෙනවා නේද 41 පිටුවේ. අනේ ප්‍රභේද කියන එක තනියරකින් කපන්න පුතා. මොකද ඒක පොඩ්ඩක් අප්ඩේට් කරගන්න ඕන පිළිතුර මෙන්න මේ විදිහට. මෙතන තියෙන උත්තර ටික මදි ඒකයි. ඒක නිසා විද්‍යුත් වාණිජයේ ප්‍රභේද කියන එක තනියරකින් කපන්න අපි පිටිපස්සේ ඒක ලියමු. හරි විද්‍යුත් වාණිජයේ සීමා කියන එක බලමු. ඒ කියන්නේ විද්‍යුත් වාණිජය කියන එකේ අවාසි තාක්ෂණික අවාසි වගේම තාක්ෂණික නොවන අවාසි තියෙනවා. දැන් භාණ්ඩයක් ඉල්ලුම් කරාම ඒක ලැබෙන්නේ අපිට අන්තර්ජාලයට යන්න අපේ භාෂාව පිළිබඳ ගැටලු තියෙනවා. ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන්ම ඕනේ. තර්කයක් නැහැ. ඒ නැතුව බෑ. ඉතින් භාෂාමය ගැටලුද සංස්කෘතික බාධක තියෙනවා. හරි. මම බඩවලට යනකොට සංස්කෘතික බාධක තියෙනවා. ඉතින් ඒව ඇවිල්ලා තාක්ෂණික නොවන බාධක. සොරකම් කිරීම වගේ භාණ්ඩ එවුවාම භාණ්ඩ සොරකම් කරනවා. භාණ්ඩ භෞතිකව බලන්න බෑ. හරි. ඒව ඇවිල්ලා තාක්ෂණික නොවන බාධක. තාක්ෂණික බාධක තියෙනවා. එකක් sannivedana ජාල නිතරම බිසි. හරි. නැත්නම් තියෙන sannivedana ජාල ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. මුදුකාංගේ අල්පයිනෝ, දෘඩාංගේ අල්පයිනෝ, වෛරස් එනවා, දත්ත සොරා ගන්නවා. ඒවා තාක්ෂණික බාධක. රයිට් බලන්න. තාක්ෂණික සීමා බලන්න. සුරක්ෂිතතාවයේ අඩුවීම, මුදුකාංග වෙනස් වීම, sannivedana ජාල ප්‍රමාණවත් නොවීම, ඒ වගේම අන්තර්ජාලයේ මුදුකාංග සහ විද්‍යුත් වාණිජය සම්බන්ධ කිරීම අමාරුයි. මේ කියන්නේ කනෙක්ට් වෙන්න බෑ. සමහරට අපිට කනෙක්ට් එක කියන්නේ කනෙක්ෂන් එක ගන්න සෑහෙන වෙලාවක් යනවා. කනෙක්ට් කරගන්න බෑ. හරි. ඊට පස්සේ සමහර මුදුකාංග තියෙනවා ඒවා හැමතැනටම පොදු නේද. අපේ තියෙන software එක අප්ඩේට් වෙලා නැත්නම් අපිට ඉන්ටර්නෙට් එකට යන්න බෑ. ඒ වගේ තියෙනවා පුතා. ඒ කියන්නේ මේ සමහර වෙලාවට වෙනස් වෙනවා. දැන් අපේ තියෙන software එකට වඩා ඉන්ටර්නෙට් එකේ තියෙන එක අප්ඩේට් වෙලා නම් අපේ එකකින් ගිහිල්ලා ඒක බලන්න බෑ. අපිට තොරතුරු දෙන්නේ. අපි අප්ඩේට් කරනකම් ඉන්නවා. ඒ වගේ. right. තාක්ෂණික නොවන සීමා බලන්න. තාක්ෂණික නොවන සීමා මෙහෙම ලියන්න. තාක්ෂණික නොවන සීමා. තාක්ෂණික නොවන සීමා. භාෂාමය ගැටලු. භාෂාමය ගැටලු. සංස්කෘතික බාධක. භාෂාමය ගැටලු. සංස්කෘතික බාධක. භාෂාමය ගැටලු සංස්කෘතික බාධක. රජයේ නීති රීති. රජයේ නීති රීති. රජයේ නීති රීති. ඊට පස්සේ භාණ්ඩ භෞතිකව පරීක්ෂා කළ නොහැකි වීම. භාණ්ඩ භෞතිකව පරීක්ෂා කළ නොහැකි වීම. ඊට පස්සේ ඇතැම් විට වංචා සිදුවීම. එක්කෝ අපි සල්ලි ගෙවනවා අපිට සර්විස් එක හරි භාණ්ඩය හරි දෙන්නේ නැහැ. ඇතැම් විට වංචා සිදුවීම තාක්ෂණික නොවන වංචා. ඊට පස්සේ ඒකේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා බලන්න. විද්‍යුත් වාණිජය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අංශ දෙකක් වන්නේ විද්‍යුත් වාණිජයේ භාවිතය, විද්‍යුත් වාණිජයේ යටිතල පහසුකම්. ඊට පස්සේ විද්‍යුත් වාණිජයේ නූතන ප්‍රභේදය
අහනවා M commerce ඒ කියන්නේ ජංගම වාණිජය කියන එක. ජංගම වාණිජය. විද්‍යුත් වාණිජය ක්‍රියාත්මක වීමට වාණිජ්‍ය කටයුතු සිදු කළ යුත්තේ අන්තර්ජාලය හරහාය. ඊට පස්සේ අන්තර්ජාලය හරහා සිදුවන වෙළඳ කටයුතු විද්‍යුත් වාණිජය ලෙසත් ව්‍යාපාරකාරයන් සමූහය විද්‍යුත් ව්‍යාපාර ලෙසත් හඳුන්වනු ලැබේ. 5 ජාත්‍යන්තර භාෂා අවශ්‍ය වීම විද්‍යුත් වාණිජයේ තාක්ෂණික නොවන අවාසියකි. තාක්ෂණික නොවන අවාසියකි. හරිද? right. ඊට පස්සේ විද්‍යුත් ව්‍යාපාර කියන මාතෘකාවට යම එක ලියන්න මෙහෙම. ව්‍යාපාරයක සියලුම කාර්යයන් සඳහා අන්තර්ජාලය සහ පරිගණක තාක්ෂණය අන්තර්ජාලය සහ පරිගණක තාක්ෂණය භාවිත කිරීමයි. පරිගණක තාක්ෂණය භාවිත කිරීමයි. හරි. බලන්න ආයත් ඒ කියන්නේ නෝට් එකේ තියෙනවා මෙහිදී නිෂ්පාදනය, අලවිය, ප්‍රවර්ධනය, මූල්‍යණය, මහජන සම්බන්ධතා, මානව සම්පත් කළමනාකරණය යනාදී සෑම කාර්යයක් අතරම මනා සම්බන්ධීකරණයක් සහිත තොරතුරු තාක්ෂණික පද්ධතියක් ගොඩනැගීම සිදු වෙනවා. විද්‍යුත් ව්‍යාපාරවල අභ්‍යන්තර කටයුතු වල සම්බන්ධතා ශක්තිමත් හා වේගවත් වනට නිෂ්පාදන කාර්යයන්ද කාර්යක්ෂමව කරන්න පුළුවන්. හරි. එතකොට ඒ ආයතනයේ තියෙන ඔක්කොම වැඩවලට අන්තර්ජාලය පාවිච්චි කරනවා නම් ඒක තමයි විද්‍යුත් ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඉතින් ව්‍යාපාරයේ විද්‍යුත් ව්‍යාපාරයක් විදිහට පරිවර්තනය වෙන්නේ නැතුව අන්තර්ජාලය හරහා විකිණීමක් කරන්න බෑ. දැන් පීසා හට් එකට අන්තර්ජාලය හරහා ඕඩර් එකක් ගත්තට වැඩක් නැහැනේ. ඒකට සල්ලි ගන්න ඒවා, ඒක නිෂ්පාදන අංශයට කැඩෙන ඒවා, ගිණුම්ගත වෙන ඒවා නේ. ඒ හැම දෙයකටම ව්‍යාපාරයේ මුළු කාර්යන ඔක්කොම ඉන්ටර්නෙට් එක හරහා ලින්ක් වෙලා තියෙනවා. නැත්නම් ඒක කරන්න බෑ. හරි. ඒ නිසා ওই දෙකෙන් වඩා විශාල සංකල්ප වෙන්නේ මොකද්ද? විද්‍යුත් ව්‍යාපාර කියන එක. විද්‍යුත් ව්‍යාපාරයක් ඇතුලේ තියෙන එක concept එකක් විතරයි මොකද්ද? විද්‍යුත් වාණිජය කියලා කියන්නේ. හරි. විද්‍යුත් වාණිජයේ වාසි බලමු. ව්‍යාපාරිකයට තියෙන වාසි මං කිව්වේ ගෝලීය වෙළඳපළට යන්න පුළුවන්, ලී කියවිලි අඩුයි, තොග රඳවා ගැනීම අඩුයි. ඊට පස්සේ විද්‍යුත් විදිහට සාප්පු නඩත්තු කරන හින්දා එතන පිරිවේ අඩුයි නේද? ඊට පස්සේ වැඩි කාලයක් දවසේ වැඩි කාලයක් ව්යාපාර කටයුතු වල නිරත වෙන්න පුළුවන්. අන්තර්ජාතික වශයෙන් කීර්තිනාමය වර්ධනය කරගන්න පුළුවන්. පාරිභෝගිකයන්ට කොස්ට් එක අඩුයි, choice එක, ඒ කියන්නේ තෝරා ගැනීම වැඩි. ඊට පස්සේ convenience ඕනම අවස්ථාවක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ තොරතුරු ලබා ගැනීම communication කියන එක ඊටාම පහසුයි නේද? Tamanට අවශ්‍ය කරන භාණ්ඩ ඕන තරම් මෙතන තියෙනවා. choice ඒ කියන්නේ මේ ඒ ගැළපෙන භාණ්ඩ තියෙනවා. ඒ කියන්නේ කස්ටමයිසේෂන් එක කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වාසි පාරිභෝගිකයටත් අනිවාර්යෙන්ම තියෙනවා. හරි අපි පොඩ්ඩක් ඕකේ විද්‍යුත් මේ තැපෑල කියන එක තියලා පුතාලා 44 මේකේ විස්තර මම විදේශ වෙළඳාම් පාඩමේදී විස්තරාත්මකව අපි කරලා තියෙනවා.
ඒක නිසා අපි මේක මේ නිකන් දල වශයෙන් ලිව්වහම ඇති මේකේ 44 පිටුවට ගිහිල්ලා එතන අර කොටුවට පල්ලෙහායින් ලියන්න විද්‍යුත් වාණිජයේ ප්‍රභේද කියලා. විද්‍යුත් වාණිජයේ ප්‍රභේද කියලා මෙන්න මේක ලියන්න පුතා. විද්‍යුත් වාණිජයේ ප්‍රභේද කියලා මෙන්න මේක ලියන්න. ප්‍රභේද 7ක් තියෙනවා. B2B කියලා කියන්නේ මොකද්ද? ලියන්න B2B ව්‍යාපාරයක සිට තවත් ව්‍යාපාරයකට. ව්‍යාපාරයක සිට තවත් ව්‍යාපාරයකට. B2B. ඊට පස්සේ B2C. B2C ව්‍යාපාරයක සිට ගනුදෙනු කරුවෙකුට. ව්‍යාපාරයක සිට ගනුදෙනු කරුවෙකුට. ඊට පස්සේ C2C ගනුදෙනු කරුවෙකුගේ සිට තවත් ගනුදෙනු කරුවෙකු දක්වා. ගනුදෙනු කරුවෙකුගේ සිට තවත් ගනුදෙනු කරුවෙකු දක්වා. ඊට පස්සේ B2G ව්‍යාපාරයක සිට රජය දක්වා. ව්‍යාපාරයක සිට රජය දක්වා. ඊට පස්සේ G2B රජයේ සිට ව්‍යාපාරිකයා දක්වා. රජයේ සිට ව්‍යාපාරිකයා දක්වා. ඊට පස්සේ C2G ගනුදෙනුකරුගේ සිට රජය දක්වා. ගනුදෙනුකරුගේ සිට රජය දක්වා. ඊට පස්සේ G2C රජයේ සිට ගනුදෙනුකරු දක්වා. right. හරි ආපහු එන්න 43 පිටුවට. හතලිස් තුන පිටුවට ඇවිල්ලා විද්‍යුත් තැපෑල කියන මාතෘකාවට එන්න. විද්‍යුත් තැපෑල ගැන නම් මං හිතන්නේ දැන් ඉන්න ළමයින්ට මම උගන්වන්න දෙයක් නැහැ.
අපි අන්තර්ජාලය භාවිතා කරලා එක පරිගණකයක ඉඳලා තව පරිගණකයකට පණිවිඩය යවන්න පාවිච්චි කරන ක්‍රමයක් තමයි විද්‍යුත් තැපෑල කියලා කියන්නේ. ඉතින් එතකොට අපි විද්‍යුත් තැපෑල් ලිපිනයක් අපි හදාගන්න ඕන. ඉතින් ඒකට විද්‍යුත් තැපෑල් පහසුකම සපයන ආයතන තියෙනවා. ඒ ආයතනයකට ලොග් වෙලා ඒ ඉල්ලන තොරතුරු ටික දීලා පාස්වර්ඩ් එක දුන්නාම අපිට විද්‍යුත් තැපෑල් ලිපිනයක් හදාගන්න පුළුවන් පහසුවෙන්ම. හරිද? රයිට්. ඊට පස්සේ අපිට පුළුවන් මේ පණිවිඩය හුවමාරු කරගන්න. ඉතින් මේක වේගවත්, ඒ වගේම පිරිවැය අඩුයි, එකවර කීප දිනකට යවන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්, සාක්ෂියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා ලෝකෙ මේක ඉතාම ජනප්‍රියයි. හරි? රයිට්. බලන්න විද්‍යුත් තැපෑල කියන එක ලියන්න මෙහෙම. අන්තර්ජාලය භාවිත කරමින් අන්තර්ජාලය භාවිත කරමින් පණිවිඩ හුවමාරු කිරීම සඳහා භාවිත කරන ක්‍රමයකි. අන්තර්ජාලය භාවිත කරමින් පණිවිඩ හුවමාරු කිරීම සඳහා භාවිත කරන ක්‍රමයකි. ඔය දැන් ඔයාට ලේසි වුණාට ඕක පුතාව කරනකොට, නමුත් ඕක ලියනකොට තමයි අමාරු. දැන් ඔයාගේ අහන විද්‍යුත් වාණිජය පාවිච්චි කරන, කියන්නේ විද්‍යුත් තැපෑල භාවිත කරලා ලිපියක් එවන්නේ කොහොමද කියලා අහනවා. එතකොට ඒක අපි දන්නව කරන විදිහ අපිට ලියා ගන්න බෑ. නේ අර ආදරේ වගේ සමහර අය කියන්නේ මට මගේ හිතේ තියෙනවා එයාගෙන ආදරය මට නිකන් කියා ගන්න බෑ වගේ. ඉතින් හැමදාම හිතේ තියනකොට නෑ ඒක වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. දන්න දේ කියා ගන්නයි බැරි. අපි ඉස්සලාම අපේ විද්‍යුත් තැපැල් ලිපිනයට අපි යනවා. අපි ලොග් වෙනවා. ඊට පස්සේ පණිවිඩය සකසන ස්ථානට යනවා, කොම්පෝස් කරනවා පණිවිඩය. ඊට පස්සේ පණිවිඩය සකසනවා. යවන්නගේ ලිපිනය සඳහන් කරනවා. මේ ලබන්නගේ ලිපිනය සඳහන් කරනවා, යවනවා. ඊට පස්සේ පණිවිඩ නිවැරදිව ගියාද කියලා අපිට බලන්නත් පුළුවන්. නේ ෆීඩ්බැක් එකක් බලන්න පුළුවන්. හරි, බලන්න විද්‍යුත් තැපෑල භාවිත කිරීම. පණිවිඩ යවන්නා තම ලිපිනය හා රහස් සංඛ්‍යා ඇතුළත් කරලා අදාළ වෙබ් අඩවි පිටුවට ප්‍රවේශ වෙනවා. ඔන්නම් තමන්ගේ මේ ලිපිනය සහ රහස් සංඛ්‍යාව අපිට සේව් කරලා තියන්න පුළුවන්. ඒකට ටක් ගාලා ක්ලික් කරපු ගමන් එතෙන්ට යනවා. ඒ කාටවත් ගන්න බෑ. ඊට පස්සේ පණිවිඩය සකස් කරනවා. ලබන්නාගේ ලිපිනය සටහන් කරලා යවනවා. ඒ ලිපියේ අදාළ පහසුකම් සපයන ආයතනයේ වෙබ් අඩවියේ ඒක මේ ගබඩා වෙලා තියෙනවා. පසුව ලබන එක්කෙනා එයාගේ මේ ඊමේල් එක ඇතුළට ගිහිල්ලා තමන්ගේ ලිපිනය සහ රහස් සංඛ්‍යාව ඇතුළත් කරලා නැත්නම් එයාත් ඒක සේව් කරලා තියෙනවා නම් ටක් ගාලට යන්න පුළුවන්. අදාළ පණිවිඩය වෙබ් අඩවියෙන් ලබාගෙන බලනවා. හරි, මේකේ වාසි බලන්න. රහස්‍යභාවය තියෙනවා. වේගවත්, අවම පිරිවැය, විශාල තොරතුරු ප්‍රමාණයක් දෙන්න පුළුවන්. පාර්ශව කීපයක් එක්ක උනා සංනිවේදනය කරන්න පුළුවන්. ගබඩා කරලා පස්සේ භාවිතා කරන්න පුළුවන්. ඒව වාසි. හැබැයි ඉතින් මෙහෙමයි, මූන්ට මූලා සංනිවේදනයක් වෙන්නේ නැහැ. අපි ඊමේල් එක යවලා ටික වෙලාවකට පස්සේ ආ දැක්කොත් තමයි අපිට උත්තර දෙන්නේ. හරි? අර WhatsApp Viber වගේ නෙමෙයි. ඉතින් අර මූන්ට මූලා සංනිවේදනය පොඩ අඩුයි ඉතින් මේකේ. හරි, අවධානය අඩුයිනේ. ඊට පස්සේ දුරකථන පහසුකම නැත්තම්, අන්තර්ජාල පහසුකම නැත්තම් පාවිච්චි කරන්න බෑ. ඉතින් හැමෝටම විද්‍යුත් ලිපිනයක් නැහැ. ඒ නිසා සාපේක්ෂව සුලභත් නැහැ. හරි? ඉතින් අර මේ මූලික දැනුමක් ඕනේ, පරිගණක දැනුමක් සහ ඉංග්‍රීසි දැනුමක් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. නැතුව මේවා ක්‍රියාත්මක කරන්න බෑ. හරි? ඊට පස්සේ අපි බලමු පළවෙනි ප්‍රශ්නේ විද්‍යුත් තැපැල් ගිණුමක් විවෘත කරගන්න ආකාරය. අලුතෙන් ගිණුමක් විවෘත කරගන්න ආකාරය විභාගෙදී අහනවා. පළවෙනි එක ලියන්න. අදාළ පහසුකම සපයන ආයතනයේ වෙබ් අඩවියට ප්‍රවේශ වීම. ඒ කියන්නේ Google, Yahoo වගේ, Gmail, Ymail වගේ අදාළ පහසුකම සපයන ආයතනයේ වෙබ් අඩවියට අවතීර්ණ වීම. අවතීර්ණ වීම. ගිණුම ආරම්භීමේ විධානය ලබා දීම. ඒ කියන්නේ තමන් සයින් අප් වෙනවා. සයින් ඉන් නෙමෙයි සයින් අප් වෙනවා. ගිණුම ආරම්භීමේ විධානය ලබා දීම.
ඊට පස්සේ ඉල්ලා සිටින මූලික තොරතුරු ලබා දීම. සමහරගේ country එක, නම, surname එක, date of birth එක ඒ වගේ ඉල්ලා සිටින තොරතුරු ලබා දීම. ඊට පස්සේ ඉල්ලා සිටින තොරතුරු ලබා දීම. විද්‍යුත් තැපැල් ලිපිනය නිර්මාණය කිරීම. විද්‍යුත් තැපැල් ලිපිනය නිර්මාණය කිරීම හා තහවුරු කර ගැනීම. ඒ කියන්නේ ඒක වෙන කාගේවත් ලිපිනයක් නොවන බවට අපි ඒක සර්ච් කරලා තහවුරු කරගන්න ඕනේ. ඒක ඔටෝමැටිකලි වෙනවා. විද්‍යුත් තැපැල් ලිපිනය නිර්මාණය කර ගැනීම සහ තහවුරු කර ගැනීම. ඊට පස්සේ රහස්‍ය පදය ඇතුළත් කිරීම. රහස්‍ය පදය ඇතුළත් කිරීම. රහස්‍ය පදය ඇතුළත් කිරීම. right. නිසි පරිදි ගිණුම විවෘත වී ඇද්දැයි පරීක්ෂා කර බැලීම. නිසි පරිදි ගිණුම විවෘත වී ඇද්දැයි පරීක්ෂා කර බැලීම. මේමයි ඉතින් රහස්‍ය පදයක් එහෙම දානකොට ඒගොල්ලෝ කියන නීති රීති වලට යටත්ව කැපිටල් ලෙටර්ස්, සිම්පල් ලෙටර්ස්, සංකේත ඒ වගේ කීපයක් පාවිච්චි කරලා තමයි ඒක දාන්න ඕන හරියට. ගිණුම නිසි පරිදි විවෘත වී ඇද්දැයි පරීක්ෂා කර බැලීම. right. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. විද්‍යුත් තැපෑල භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍යම තිබිය යුතු අංග නම් කරන්න කියනවා. විද්‍යුත් තැපෑල භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍යම තිබිය යුතු අංග නම් කරන්න කියනවා. මොනවද අත්‍යවශ්‍යම තිබිය යුතු අංග? පළවෙනි එක විද්‍යුත් තැපෑල් ලිපිනය. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධය. අන්තර්ජාල සම්බන්ධය. අන්තර්ජාල සම්බන්ධය. ඒ වගේම පරිගණකයේ හෝ ජංගම දුරකථනය. පරිගණකයේ හෝ ජංගම දුරකථනය. ඊට පස්සේ ඒකේ තුන්වෙනි එකේ අපෙන් අහනවා විද්‍යුත් තැපෑලේ රහස්‍යභාවය රැකගන්න කුමන උපක්‍රම අනුගමනය කරනවද කියලා. ඒකට රහස්‍ය පදේ නැත්නම් සමහර විභාගෙදී අගුල් පදේ කියලා කියනවා පුතා ඒක. රහස්‍ය පදේ හරස්සලක් අගුල් පදේ. රහස්‍ය පදේ හරස්සලක් අගුල් පදේ භාවිත කිරීම. රහස්‍ය පදේ නැත්නම් අගුල් පදේ භාවිත කිරීම. ඊට පස්සේ අහන ඔයගොල්ලෝට හිතා පහසු ප්‍රශ්නයක් එකේ තියෙන්නේ ඊමේල් ෆැසිලිටි එක සපයන ලෝකේ ප්‍රසිද්ධ වෙබ් අඩවි දෙකක් නම් කරන්න කියනවා. එකක් Google අනිත් එක Yahoo.
Google Yahoo ඒ ලෝකෙ තියෙන ප්‍රසිද්ධම වෙබ් අඩවි දෙවෙනි ඒවා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ওই දෙක තමයි ලෝක වැඩිම පාවිච්චි වෙන්නේ. Google Yahoo. හරි. ඇත්තටම ඔය අන්තිමට කියපු තා උගන්වන්න දෙයක් තිබුණේ නැහැ. ඌ කියන්නේ මේ දඟලලා උගන්වන්න තරම් මේ ඇත්තටම කම්මැලි මොකද ළමයි දන්න දෙයක් හින්දා ළමයි දන්න ඊමේල් එකක් ගැන ළමයි දන්න අන්තර්ජාලයක් ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි. ඒක නිකන් හැමදාම Taman ගෙදර යන පාර ගැන මේ වටපිටේ ඉන්න වෙන කවුරුහරි Tamanට විශ්සර කරනවා වගේ වැඩක්. ඒ නිසා හැබැයි ඔක ඉතින් ප්‍රැක්ටිකල් දේවල් ගොඩක් කොච්චර දැනගත්තත් ලියන කියන කොටස් ටික අනිවාර්යෙන් දැන ගැනීම තමයි වැදගත් වෙන්නේ. තේරෙනවද මං කියන දේ? හරි. එහෙනම් අපි අලුත් පාඩමකින් ආපහු මුණ ගැහෙමු. රයිට්. ආයිබෝ.